ආයිබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පීඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුනුවංග ප්‍රථමයෙන් සිරස්තල. ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ උතුම් නවන්පුන් පොහෝ දිනය අදයි. මෙවර රාජ්‍ය වෙසක් උත්සවය යාපනය නාගදීප රජමහා විහාරස්ථානයේදී. කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ මලසිරුරු භූමදානය කිරීමට අවසර. කොවැක්ස් පහසුකම යටතේ ලැබෙන පළමු කොවිඩ් එන්නත් ඔගය ලබන 28 වනදාට පෙර සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. අන්ත දුගීභාවය සිය රටින් සම්පූර්ණයෙන් තුරන් කළ බවට චීන ජනපති අවධාරණය කරයි. සම්බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ උතුම් නවන්පුන් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. එවෙනුවෙන් ශ්‍රද්ධා රූපවාහිනිය අත ලක්විරු ගුවන් විදුලියත් ගෙනෙනු ලබන සදහම් විකාශය අද දවස පුරා සැදැහැති ඔබ වෙනුවෙන් විකාශය වනවා. විවහාර මාස ක්‍රමයට අනුව පෙබරවාරි මාසයට යෙදෙන්නේ පින්බර නවන්පුන් පොහෝ දිනයයි. සකල ලෝකවාසී බෞද්ධ ජනතාවට ඉතා වැදගත් වූ සිදුවීම් ගණනාවක්ම පින්බර නවන්පුන් පොහෝ දිනයට යෙදී තිබෙනවා. අපගේ භාග්‍යවතුන් වහන්සේ රජකහනුවර වේළුවනාරාමයේ වැඩවෙසෙන සමයේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ දකුණත් අග්‍රශ්‍රාවක වහන්සේ ලෙසත් මොග්ගල්ලාන මහරහතන් වහන්සේ වමත් අග්‍රශ්‍රාවක වහන්සේ ලෙසත් පත් කරමින් මෙම ගෞතම බුදුසසුනේහි අගසව් තනතුරු පිරිනමනු ලැබුවේ පින්බර නවන්පුන් පොහෝ දිනකයි. ඒ පින්බර දිනේදී මේ අයුරින් රජකහනුවර වේළුවනාරාමයට රැස් වූ අරහත් වූ සංඝ පිරිස ගණනින් 1250ක් විය. මෙය ගෞතම බුදුසසුනේ ප්‍රථම සංඝ සන්නිපාතය ලෙස හැඳින්වෙනවා. භික්ෂු සංඝයා අමතා අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් ඕවාද ප්‍රාතිමෝක්ෂය ප්‍රථම වරට දේශනා කොට වදාළේ පින්බර නවන්පුන් පොහෝ දිනකයි. භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා උදෙසා සිල්පද පනවන්නට පෙර භික්ෂු ජීවිතය ගත කරනු පිණිස වූ ශීල ශික්ෂාව ලෙසින් පැවතුනේද උතුම් වූ ඕවාද ප්‍රාතිමෝක්ෂයයි. භාග්‍යවතුන් වහන්සේ භික්ෂු ප්‍රාතිමෝක්ෂයට අයත් විනය සිල්පද දේශනා කිරීමට පෙර 20 වසරක් පුරාවටත් ඉන් පසුවත් සුපේක්ෂල භික්ෂුවකගේ ජීවිතය හැඩගැස්සූ මූලික අවවාද ලෙස භාවිත වූයේ ඕවාද ප්‍රාතිමෝක්ෂයයි. අපගේ භාග්‍යවතුන් වහන්සේ 80 වයස් සැපිරීමට 3 වසරකට පෙර විශාලා මහනුවර චාපාල නම් චෛත්‍යස්ථානයෙහි වැඩ හිඳමින් තවත් 3 මාසකට පසුව පිරිනිවීමට අදිටන් කොට ආයු සංස්කාරාත්හලේද පින්බර නවන්පුන් පොහෝ දිනකයි. මෙවර නවන්පුන් පොහෝ දිනය නිමිති කර ගනිමින් ශ්‍රද්ධා රූපවාහිනියත් ලක්විරු ගුවන් විදුලියත් ගෙනෙනු ලබන පෝදා සදහම් විකාශය අද දවස පුරා සැදැහැති ඔබ වෙනුවෙන් විකාශය වනවා. කන්ති පරමං තපෝතිතික්කා. ඉවසීම පරම තපස වශයෙන්යි බුදුරජාණන් වහන්සේ වදාළේ. කන්ති කියන්නේ ඉවසීමට. පැවිද්දාට පරම තපස ඉවසීම. පැවිදි ජීවිතයේ මුළුමනින්ම වගේ දියුණුවට හේතු වෙන ගුණාංගයක් තමයි ඉවසීම. පමණක් නොවේ. ඔබේ ගිහි ජීවිතයත් සතුටින් ගත කරනවා නම්, සුවසේ ගත කරනවා නම්, ඒ සඳහා බොහෝ උපකාර වෙන ගුණාංගයක් තමයි ඉවසීම. හැබැයි මේ ඉවසීම අපිට ආකාර දෙකක් ගැන හිතන්න පුළුවන්. එකක් තමයි සමහර අය අර තමන්ගේ හිතට එන අකුසල් ඒවා ඉවසනවා. මේ අකුසල් ඉවසීමක් ගැන නෙවෙයි කියන්නේ. කුසල පක්ෂයට බර ඉවසීමක් ගැන තමයි අපි මෙතනදී කතාබස් කරන්නේ. එතකොට මේ කුසල පක්ෂයට බර ඉවසීම හැම වෙලාවෙම තියෙන්නේ තාමත්ම උතුම් ගුණයක් එක්කයි. ඒ තමයි මෛත්‍රිය. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා වශයෙන් අපි අසා ඇති ඒ සතර බ්‍රහ්ම විහරණත් එක්ක මේ ඉවසීම බද්ධ වෙලා තියෙනවා. එතකොට යම් කෙනෙක් Tamanගේ ජීවිතේ ඉවසීම ප්‍රගුණ කරනවා නම් ඒ ඉවසීම ප්‍රගුණ කරන පුද්ගලයා ඒකාන්තයෙන්ම සතර බ්‍රහ්ම විහරණ නැමැති භූමියේ පිහිටා තමයි ඉවසීම නම් වූ ගුණය Tamanගේ ජීවිතය තුළ වඩා ගන්නේ.
ඒ අනුව පවතින තත්ත්වය හමුවේ නිවසේ සිටම වත්පිළිවෙත් පුරන්නට ධර්මදේශනා, ධර්ම සාකච්ඡා, සීල භාවනා වැඩසටහන් රැසක් අද දිනේදීද සදැහැති ඔබ වෙනුවෙන් විකාශය වූ අතර තවදුරටත් එකී සදහම් වැඩසටහන් පෙළ විකාශය වනවා. මෙවර රාජ්‍ය වෙසක් උත්සවය යාපනය නාගදීප රජමහා විහාරස්ථානයේ පැවැත්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකදී උතුරු නැගෙනහිර පළාත්වල විහාරස්ථාන 65ක් සහ දහම් පාසල් 35ක් සම්බන්ධ කරගනිමින් මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා. ඊට අදාළ කටයුතු සංවිධානය කරන ලෙසයි බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට දැනුම් දී ඇත්තේ. සාම්ප්‍රදායික වෙසක් උත්සවයකින් වෙනස්ව අනෙකුත් ආගම් සමග එක්ව මෙවර වෙසක් උත්සවය සංවිධානය කිරීමටද එහිදී තීරණය වී ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලින්ගේ මෘතදේහ බොහොමදානය කිරීමට අදාළ මාර්ගෝපදේශ ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේදී නිකුත් කෙරුණා. මේ අතර ඊයේ දිනේ නව ආසාදිතයින් 466 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 81933ක් දක්වා ඉහළ ගියා. සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් නිකුත් කළ අදාළ ගැසට් නිවේදනය මගින් පෙර සඳහන් වූ මෘතදේහය ආදාහනය කිරීම යන වචනය වෙනුවට මෘතදේහ ආදාහනය කිරීම හෝ භූමදානය කිරීම යන්න සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව අදාළ තැනැත්තාගේ මෘතදේහය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කරන ලද විධිවිධානවලට අනුකූලව නිසි බලධාරියා විසින් අනුමත කරන ලද සුසාන භූමියක හෝ ස්ථානයක අදාළ බලධාරියාගේ අධීක්ෂණය යටතේ කොවිඩ් ආසාදිත මළසිරුරු භූමදානය කළ යුතු වනවා. මෙරට කොවිඩ් ආසාදිත මරණ භූමදානය පසුගිය කාලවකවානුවේ සිටම දැඩි ආන්දෝලනයකට තුඩු දුන් මාතෘකාවක් වූ අතර මීට අසන්නතම සිදුවීම වූයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේදී කොවිඩ් ආසාදිත මළසිරුරු භූමදානයට ඉඩ ලබා දෙන බව ප්‍රකාශ කිරීමත් සමගයි. ගරු කතානායකතුමනි ඊයේ මේ සභාගර්භයේදී අපේ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇමතුමිය රෝහණ බණ්ඩාර මැතිතුමාට උත්තරයක් දුන්නා වතුරෙන් කොවිඩ් හැදෙන්නේ නැහැ කියලා ඉවරලා. එහෙමනම් දැන්වත් අපි අහන්න කැමති අගමැතිතුමාගෙන් මේ භූමදානය සඳහා අවසර දෙන්න. ඒක රීති ප්‍රශ්නයක් නෙවෙයි වෙන ප්‍රශ්නයක්. අනවශ්‍ය ප්‍රශ්නයක් අදිනවා. රිකාර් මහත්මයා මගමැතිතුමා මේ අහපු ප්‍රශ්නෙට මට කියන්න දෙන භූමදාන කරන්න ඉඩ දෙනවා. කෙසේ වෙතත් සෞඛ්‍යංශ විසින් මෙම කොවිඩ් ආසාදිත මළසිරුරු භූමදානයට අවසර ලබා දෙනු ලැබුවේ මෙරට පළමු කොවිඩ් ආසාදිත මරණය සිදුව මාස 11කට ආසන්න කාලයක් ගතවීමෙන් පසුවීම විශේෂත්වයක්. මේ අතර ඊයේ දිනේදී මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 466ක්. ඉන් වැඩිම ආසාදිතින් පිරිසක් හඳුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 164ක් ලෙසයි දැක්වෙන්නේ. ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද නව ආසාදිතයින් 76 දෙනෙකු වාර්තා වූ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 48ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 26ක් වශයෙන් ඊයේ දිනේදී හඳුනා ගැනුණා. එසේම විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකුද කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගත් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබා දෙන කොවැක්ස් පහසුකම යටතේ මෙරටට ලැබෙන පළමු එන්නත් මාත්‍රා තොගය ලබන 28 වනදාට පෙර ලැබෙනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. කොවැක්ස් පහසුකම යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙරටට ලැබීමට නියමිත මුළු එන්නත් මාත්‍රා සංඛ්‍යාව මිලියන 4.5ක් වන අතර එහි පළමු තොගය ලෙස මාත්‍රා 2,64,000ක් ලැබීමට නියමිත බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් හේමන්ත හේරත් මහතා පැවසුවේ. දැනට ලැබී ඇති තොරතුරු අනුව බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත මෙරටට ලැබෙනු ඇති බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසුවා. එසේම ඉන්දියාවේ සීරම් ආයතනයෙන් ඇනුම් කර තිබූ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා කොවිෂීල්ඩ් කොවිඩ් මර්ධනයනත් මාත්‍රා ලක්ෂ 5ක් ඊයේ පස්වරුවේ මෙරටට රැගෙන ආවා. මීට පෙරද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 5ක ප්‍රමාණයක් මෙරටට රැගෙන අතර එම එන්නත් ඉන්දිය රජයේ ප්‍රධානයක් ලෙසින් මෙරටට හිමි වුණා. විශේෂයෙන් බස්නාහිර පළාත තුළ මේ වන විට එන්නත් ලබා දීමේ ක්‍රමවේදය තවදුරටත් වේගවත්ව පවත්වාගෙන යනවා. ඒ වගේම රටේ අනිකුත් ප්‍රදේශවලත් ඒ ආකාරයට එන්නත් ලබා දීම ව්‍යාප්ත වෙනවා. කෙසේ වෙතත් එම තත්ත්වයන් ස්ථිරසාරව ඇතිවන තුරු අපි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම අද සිකුරාදා දිනය අද අදින් නැරඹෙන්නේ දීර්ඝ සතියන්තයක්. හැම අවස්ථාවකදීම සාමූහිකව ගැවසෙන කණ්ඩායම් හැටියට ගැවසෙන ක්‍රියාවලීන් වලින් වැළකීමට කටයුතු කරන්න. ඒ වගේම සමහර විට විනෝද ගමන් සංචාර විවිධ කටයුතු ඔබට යෙදෙන්නට පුළුවන්. ඒ සෑම අවස්ථාවකදීම ඒ සියලු කටයුතු ඔබේ පවුලේ අයට, ඔබේ පරිශ්‍රය අයට පමණක් සීමා කිරීමට
කටයුතු කරන්න. මේ වන විට සංචරණ සීමා පනවා ඇති බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන චැබල්ටන් වත්තට අයත් PS කොටසේ පදිංචි වතුකම්කරුවන් 400ක් ඊයේ දින PCR පරීක්ෂණයට භාජනය කරනු ලැබුවා. චැපල්ටන් PS කොටසින් මේ වන විට COVID-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 16 දෙනෙකු හඳුනාගෙන ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කර ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු පසුගියදා ජීවිතක්ෂයට පත් වූ බවයි බගවන්තලාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කදිරවේල් ජේ ගණේෂ් මහතා පැවසුවේ. බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය බල ප්‍රදේශයෙන් මේ වන විට COVID-19 වෛරස ආසාදනය වූ ආසාදිතින් 100කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් පැවසුවා. මේ වන විට කොවිඩ් වෛරසය ආසාදිතව දිවයින පුරා රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 3623ක් වන අතර වෛරස ආසාදිතයයි සැක සහිතව වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන පුද්ගලයන් සංඛ්‍යාව 523ක්. එසේම අද දිනේදී පුද්ගලයන් 664 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමග මේ වන විට වෛරස ආසාදිතව සිට ප්‍රතිකාර ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 77625ක් ලෙසයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳ මධ්‍යගත කණ්ඩායම ඉදිරිපත් කළ යෝජනාවට නිර්දේශ නිකුත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කරනු ලැබූ වාර්තාව මානව හිමිකම් සැසිවාරයේදී ඊයේ විවාදයට ගැනුණා. ඒ අනුව එම සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳ මධ්‍යගත කණ්ඩායම ඉදිරිපත් කළ යෝජනාවට නිර්දේශ නිකුත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. විදේශ අමාත්‍යාංශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පැවසුවේ අදාළ නිර්දේශ ලබන සඳුදා ලබා දීමට නියමිත බවයි. ඒ අනුව ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය සහ මිත්‍ර රටවල් සමග ඒකාබද්ධව සකස් කරන නිර්දේශ එලෙස ලබා දීමට නියමිතයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳව මධ්‍යගත කණ්ඩායමට අයත් රටවල් වන මහා බ්‍රිතාන්‍ය, ජර්මනිය, කැනඩාව, මොන්ටෙනිගෝ රාජ්‍ය, උතුරු මැසඩෝනියාව සහ මලාවි යන රටවල් නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ අන්තර්ක්‍රියාකාරී සංවාදයේදී රටවල් 21ක් ශ්‍රී ලංකාවට පක්ෂව පෙනී සිට ඇති අතර රටවල් 15ක් ශ්‍රී ලංකාවට එරෙහිව පෙනී සිටියා. මධ්‍යස්ථව කටයුතු කළ රටවල් සංඛ්‍යාව 2ක්. මාර්තු මස පළමු වනදා පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගීය සෞඛ්‍ය ආරක්ෂිත ආකාරයෙන් පැවැත්වීම සම්බන්ධයෙන් රජයේ පූර්ණ අවධානය යොමු ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ මහතා සඳහන් කළේ සාමාන්‍ය පෙළ විභාගය දින 9ක් දිවයින පුරා විභාග මධ්‍යස්ථානවල පැවැත්වෙන බවයි. මාර්තු 1 වන සඳුදා අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වෙනවා. දවස් 9ක් ඒ විභාගය පැවැත්වෙනවා. පෙනී සිටිනවා ඒ සඳහා දීප ව්‍යාප්ත මට්ටමෙන් අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 6,22,000. විභාග මධ්‍යස්ථාන තියෙනවා 4,513. මේ සම්බන්ධයෙන් අපි ඉතාමත් ක්‍රමානුකූලව සැලසුම් හදලා තිබෙනවා විභාගය පැවැත්වීම සඳහා COVID-19 තත්ත්වය තුළ. සෑම දිස්ත්‍රික්කයේම අවම වශයෙන් අපි විශේෂ විභාග මධ්‍යස්ථාන 2ක් පිළියෙල කරලා තිබෙනවා ළමයින් ආසාදිතයන් වුණොත්. සමහර පළාත්වල ඊට වඩා එහෙම විශේෂ විභාග මධ්‍යස්ථාන අවශ්‍ය වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ මේ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කරලා තිබෙනවා රුපියල් ලක්ෂ 500කට වඩා ඒ සඳහා අපි ඒ පළාත්වලට යවලා තිබෙනවා. මේ වැඩපිළිවෙලට සම්බන්ධයි විශේෂයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රය, PHIලා, MOHලා ඒ ප්‍රදේශවල මේ වැඩ කටයුතු සඳහා අපිට අත්‍යවශ්‍ය උපදෙස් සපයා දීලා තිබෙනවා. ගමනාගමනයේ ඉතාමත් වැදගත් ක්ෂේත්‍රයක් වෙනවා. විශේෂ වැඩ කටයුතු සලසලා තියෙනවා මේ විභාගයේ පවත්වන දින වකවානුව තුළ. අයහපත් කාලගුණ තත්ත්වයක් ඇති වුණොත් ඒ සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අපි සම්බන්ධ කරගෙන තිබෙනවා. ආරක්ෂක ක්ෂේත්‍රයේ ඉතාමත් ඍජුව මේ වැඩපිළිවෙලට සම්බන්ධ වෙලා තිබෙනවා. එම නිසා අපි දෙමව්පියන්ට ඉතාමත් ඕනෑකමින් කියනවා මේ විභාගයේ පැවැත්වීම සම්බන්ධයෙන් අපි සියලු දෙනාටම සෑහීමට පත්වන්නට පුළුවන් විදිය සැලැස්මක් තමයි අපි දියත් කරලා තිබෙන්නේ. එම නිසා මේ ළමයින්ගේ අනාගතය සඳහා මේ විභාගයේ අපි මොන අභියෝග තිබුණත් අපේ සියලුම නිලධාරීන් මේ විභාගයේ පැවැත්වීමට සම්පූර්ණයෙන් අපකැප වෙලා තිබෙනවා. එම නිසා මේ විභාගය සාර්ථකව පවත්වලා ප්‍රතිඵල ජූනි මාසයේ වෙනවට නිකුත් කළා. ජූලි මාසයේ උසස් පෙළ පන්ති ආරම්භ කරලා මේ ළමයින්ගේ අධ්‍යාපනය අඛණ්ඩව ඉදිරියට ගෙන යන වැඩපිළිවෙලක් අපේ අමාත්‍යාංශය සකස් කරලා තිබෙන බව මම ඉතාමත් සතුටින් දැනුවත් කරනවා.
රටෙහි ජාත්‍යන්තර ආර්ථිකය පිළිබඳ සැලැස්ම නයෙන් තොර රටක් නිර්මාණය කිරීම බව මහ බැංකුව අධිපති මහාචාර්ය WD ලක්ෂ්මන් මහතා පවසනවා. ඒ අනුව ණයබරින් තොර රටක් නිර්මාණය කිරීම සඳහා වන එක් පියවරක් මේ වසර අවසානයේදී ඉටු කර ගැනීමට නියමිත බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. අපි වැඩිකල් විශ්වාස කරලා කටයුතු කරේ පිටරටින් ණය ගන්නවා, ඒ ණය වියදම් කරනවා. යම් දේවල් වලට අන්තිමේ ණය කොට ගැටලා පිට දැන් සිද්ධ වෙලා තියෙනවා ණය පිළිබඳ ගැටලුවකට මුහුණ දෙන්න. ඒ ක්‍රිටිකලින් ණය ගෙවීමේ ප්‍රශ්නය අපි පැහැදිලිවම කිසිම ප්‍රශ්නයක් නැතුව මේ අවුරුද්දේ විසඳනවා. ලබන අවුරුද්දේ විසඳනවා. මතක තබා ගන්න කාරණේ අපි ටිකටම අප කටයුතු කරන්නේ යම් කිසි දීර්ඝකාලීන සැලැස්මක් ඇති. ඔය රටේ ජාත්‍යන්තර ආර්ථිකය පිළිබඳව මේ සැලැස්ම තමයි. ණය සම්පූර්ණයෙන්ම හෝ ඉතාමත් විශාල කොටසක් ගෙවලා එක්තරා විදියක ණයෙන් නිදහස් ආර්ථිකයක් අනුමතෙන් අවුරුදු 5ක් විතර යනකොට නගනවා. මේ එක අරමුණක් අපි ලබන මේ අවුරුද්දේ අවසානයේ නැත්නම් ලබන අවුරුද්දේ අවසානයේ වෙනකොට උත්තර ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ අරමුණ තමයි අපේ ගෙව් විශේෂයේ ජංගම ගිණුමේ අතිරික්තය අදුම වශයෙන් ලබන අවුරුද්ද වෙන විට අපි උත්තර ගන්න බලාපොරොත්තු. ලංකාවේ ගෙව් විශේෂයේ ජංගම ගිණුමේ අතිරික්ත තිබිලා තිබෙන්නේ මේ නිදහසෙන් පස්සේ කාලේ අවුරුදු 4ක් විතර. අපි දිගින් දිගටම යන්නේ ණයවර රටකට. අපි කියන්නේ තව ගණන් ගත්තෙත් නැහැ. කොහොම හරි ණය ගන්න තව බොන්ඩ්ස් ටිකක් වෙනද පොලේ නිකුත් කරනවා. ඒ ණය අරගෙන රෝල් ඕවර් කරගෙන ආපු ගමනක්. ඒ නවත්තන්න ඕන. ණය බරෙන් විදෙන ක්‍රමයක් ඇති කරන්න. අපි උපදවන දෙයින් ගෙවන්නට පුළුවන් ණයක් මේ සම්පූර්ණයෙන් මේ ණය තත්ත්වයෙන් විදෙන තත්ත්වයක් වෙනවා. ඒ සඳහා අපි විශාල වශයෙන් අනුගමනය කරන්න වෙනවා කරගෙන යනවා. ආර්ථික වෘද්ධිය මහ විශාල ගණන් අරගෙන අවුරුද්දක් දෙකක් තිබිලා ඊට පස්සේ ඒක පහට යන විදියක් නෙවෙයි. අවුරුදු 100ට 7ක් ඒ වගේ මට්ටම් කාලයක් තිස්සේ අවුරුදු 10ක් අතරුවන් දිගින් දිගට පවත්වාගෙන යාමේ රටාවක් අපිට අවශ්‍යයි. ඒ රටාව තමයි අයවැය පැත්තෙන් ඊළඟට බදු කර්ණය පැත්තෙන් විදේශීය අංශය මෙහෙවා ගැනීම පැත්තෙන් අනිකුත් දේශීය ආර්ථික රටාවන් මෙහෙවා ගැනීම පැත්තෙන් අපි අත්පත් කරගන්න මානසිකයි. පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ රක්ෂිත සහ වනාන්තර විවිධ සමාගම්කරුවන්ට ලබා දීමට එරෙහිව ප්‍රදේශවාසීන් ඊයේ විරෝධතාවක නිරත වුණා. මෙලෙස ඉඩම් ලබා දීම මගින් අලි මිනිස් ගැටුම තවත් උග්‍ර වන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයට අයත් රක්ෂිත වනාන්තර සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ඉඩම් පිටපළාත්වල සමාගම්කරුවන්ට ලබා දීමට එරෙහිවයි මෙම විරෝධතාවය පැවැත්වුණේ. සිංහපුර වැලිකන්ද ප්‍රධාන මාර්ගයේ මුතුඇල්ල ප්‍රදේශය අවුරමින් විරෝධතාකරුවන් සිය විරෝධතාවයේ නිරත වූ අතර එමකින් එහි රථවාහන ගමනාගමනයටද බාධා එල්ල වුණා. මෙලෙස විරෝධතාවයේ නිරත වන්නට ප්‍රධාන ලෙස හේතු වී ඇත්තේ වනාන්තර සහ රක්ෂිත සමාගම්කරුවන්ට ලබා දීමෙන් එම ප්‍රදේශ පුරා පවතින අලි මිනිස් ගැටුම උග්‍ර වීම බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මේ කැලෑ කපලා මේ අලින්ටවත් ඉන්න තැනක් නැහැ. මිනිස්සු දවල්ටත් ගහලා මරනවා. ඔක්කොම කළා. එහෙනම් ආයෙ එන්න එපා. බලලා යන්න. කැලෑ කපලා මේ ඉන්න මිනිස්සුන්ට වදයක් දීලා තියෙන්නේ. ඔයාලා හම්බු වෙච්ච ඉඩමක් අධ්‍යයනය කරලා බලන්න කෝටි කීයක් වියදම් කරලා තියෙනවද? ඒක රුපියලක් ගෙනින්න තියෙනවද කියලා. කෝටි ගණන් වටින මේ ගස් කොළන් ටික, පළු ගස්, බීර ගස් සියලුම දේ මහත්ය විනාශ කරලා දැන් ඉන්න බෑ පේනවනේ. ඒකට දොස් කියන්නේ හැමතැනින්ම අපිට දුප්පත් මිනිස්සුන්ට මහා පරිමාණයෙන් ඇවිල්ලා දෙනවා. ඒවට කවුරු කතා කරන්නේ? කතා කරන්න බෑනේ. පොලිසිය දාලා, අමුදාව දාලා, එම්එස්එෆ් දාලා, කන්වල මිනිස්සු බය කරලා. ආරංචියක් ආවා මේ මහවැලි ඉඩම් බලන්න කොළඹ ප්‍රදේශයෙන් කට්ටිය එනවායි කියලා. අපි සෙනෙකව මේ අයට කතා කරලා මෙතන එකතු වෙලා මූලිකව කරේ ඒ එන අය දැනුවත් කරන්න ආයෙ මේවට එන්න එපා කියලා. ඉතින් අපි මේක මෙතනින් නතර කරන්නේ නැහැ. අපි දැන් හෙට අනිද්දා අය ඔක්කොම එකතු වෙනවා. කලාපයකට හාඳුලා හෙට දැනුවත් කරනවා. ඒකවල මේක නොකරොතින් අපි පාල්ට බහිනවා. සත්‍යග්‍රහය පටන් ගන්නවා. වැලිකන්ද නෙමෙයි රටටම ඔක්සිජන් සපයන වණයක් මේක. මේ විල්ලුපති ජාලස්තරකන් තමුන්නාන්තර පෙළ ගෑෙන්න. දැන් අපි කතා කරපු සියලුම වාහන ආවේ කොළඹි. ඊයේ
ඊයේ එක ව්‍යාපාරිකයෙක් ආවා. ආපු වාහනේ කෝටි 2.5යි. එයාට අක්කර 236ක් පොඩ්ඩක් නෙවෙයි. ඊළඟට ආපු ව්‍යාපාරි ඔක්කොටම අක්කර 50යි 60යි 75යි 25යි. අනිත් එක අපිට පුළුවන් නම් ඔප්පු කර රජයෙන් පෙන්නන්න. මේ ප්‍රදේශයේ දැන් මීට අවුරුදු 5කට ඉස්සර දීපු ඉඩම් තියෙනවානේ. ඒකෙන් අක්කර 50ම වගා කරපු අක්කර 25ම වගා කරපු එක ව්‍යාපාරිකයෙක් අපිට පෙන්නන්න. අක්කරයක් දෙකක් වගා කරගත්තා. ඊට පස්සේ මොකද කරේ? ඒ ඉඩමට දෙන බලපත්‍රේ ඒට බැංකුවට තියලා කෝටි ගාණක් අරගෙන ඉඳන් මේ මොකද වුනේ? ඒක නිසා මේ අපරාධය කරන්න දෙන්න එපා අපි රජයෙන් ඉල්ලන්නේ. දුම්රිය ප්‍රවේශපත්‍ර සඳහා යොදා ගන්නා ගණකම් කඩදාසි ලබා දෙන නෙදර්ලන්ත සමාගම එම කඩදාසි සැපයීම අත්හිටුවා තිබෙනවා. ශ්‍රී ලංකාව පමණක් දුම්රිය ප්‍රවේශපත්‍ර සඳහා යොදා ගන්නා ගණකම් කඩදාසි ඇනුම් කිරීම නිසා නිෂ්පාදන පිරිවැය අධික වීම හේතුවෙන් එලෙස කඩදාසි ලබා දීම අදාළ සමාගම් විසින් ප්‍රතික්ෂේප කළ බවයි දුම්රිය සාමාන්‍ය අධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ. මෙම තත්ත්වය මත දුම්රිය දෙපාර්තමේන්තුව ජපානයේ කඩදාසි මුද්‍රණය කරන සමාගමක් කරහා දුම්රිය ප්‍රවේශපත්‍ර සඳහා යොදා ගන්නා එම ගණකම් කඩදාසි මිලියන 30ක් ගෙන්වීමට කටයුතු කර තිබෙනවා. වසරකට දුම්රිය ප්‍රවේශපත්‍ර මිලියන 60ක් මුද්‍රණය කරන බැවින් මාස 6ක කාලයක් සඳහායි ජපානයෙන් මෙම කඩදාසි ඇනුම් කර ඇත්තේ. එමෙන්ම දුම්රිය ප්‍රවේශපත්‍ර සඳහා යොදා ගන්නා ගණකම් කඩදාසි මෙරට නිෂ්පාදනය කිරීම පිළිබඳ සොයා බැලීමට වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව වෙත සාම්පල්ද ඉදිරිපත් කර තිබෙනවා. කෙසේ වෙතත් ඒ සඳහා ඔවුන් මාස 6ක කාලයක් ඉල්ලා ඇති බවයි දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා සඳහන් කළේ. දුම්රිය ප්‍රවේශපත්‍රයක් සඳහා රුපියල් 2.50ක මුදලක් වැය වන අතර ඉදිරියේදී ඉලෙක්ට්‍රොනික ප්‍රවේශපත්‍ර හඳුන්වා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇති අතර ඒ සඳහා වන කැබිනට් යෝජනාවට අනුමැතිය හිමි වී ඇති බවද දුම්රිය සාමාන්‍ය අධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළා. කෙසේ වෙතත් ඉදිරි මාස 6 ඇතුළත මුදල් අමාත්‍යාංශය මගින් ඊට අදාළ ඉදිරි පියවර නොගතහොත් දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ ගැටලුවක් මතුවන බවයි සාමාන්‍ය අධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේ. විවිධාකාර වූ දේශපාලන සමාජීය කාරණා මත ඍජුවම රටක අනාගතය තීරණය වන්නට පුළුවන්. එවැනි කාරණා මත අඳුරු යුගයකට ඇදමින් තිබූ රටක් යථාර්ථවාදී නායකත්වයක් මතින් යලි පිබිදුණු කතාවක් මේ. ශ්‍රේෂ්ඨ නායකත්වයක් මතින් අවසන ජයග්‍රහණය ලැබූ රටක් බවට රුවන්ඩාව පත්වන්නේ එකී නායකත්වයේ කැපකිරීම මතයි. රුවන්ඩාව අප්‍රිකානු මහාවිල් කලාපය සහ නැගෙනහිර අප්‍රිකාව හා එක්වන මහා රිෆ්ට් නිම්නයේ පිහිටි ගොඩබිම් සහිත රටක්. එවගේම අප්‍රිකානු ප්‍රධාන භූමියේ පිහිටි කුඩාම රටවලින් එකක්. අඳුරු අප්‍රිකාව දෙපළු කරමින් නැගී සිටි රුවන්ඩාව අද වන විට අප්‍රිකානු කලාපයේ ඉහළ ආර්ථික වර්ධනයක් ඇති රටක් ලෙසයි හඳුනා ගැනෙන්නේ. රුවන්ඩාවේ වර්තමානය යහපත් වූවක් වුවත් අතීතය නම් එතරම් යහපත් වූවක් නොවේ. ඒ යහපත් වර්තමානය බිහිවන්නට එදා මිනිසුන් 8 ලක්ෂයකට අධික සංඛ්‍යාවක් බිලි වූ බවට ඉතිහාසය සාක්ෂි සපයනවා. රුවන්ඩාවේ ජනගහනය හුටු සහ ටුට්සි ලෙස ප්‍රධාන ජනවාර්ගික බෙදුම් දෙකකට වෙන්ව තිබුණා. රටේ බහුතරය එනම් 85%ක් හුටු ගෝත්‍රිකයන් වූ අතර සුළුතරය ටුට්සි ගෝත්‍රිකයන් වුණා. මෙම ටුට්සි ගෝත්‍රිකයන් කලාපයක් රට තුළ සියාධිපත්‍යය ගෙන ගියත් 1959 දී හුටුවරුන් විසින් ටුට්සි රාජාණ්ඩුව පෙරලා දැමුවා. විවිධ සටන් ක්‍රම සහ ක්‍රමෝපායන් මත හුටුවරුන් සහ ටුට්සිවරුන්ගේ සටන් 1993 සාම ගිවිසුමකට එකඟ වන තෙක්ම පැවතුණා. රුවන්ඩා ඉතිහාසය අතිශය ක්‍රූර භයානක මහා පරිමාණ ජන සංහාරයක් සිදුවන්නේ ඉන් අනතුරුවයි. එය කොතෙක්ද කිවහොත් 1994 වසරේ අප්‍රේල් සිට ජූලි මාසය දක්වා අතර දින 100ක් ඇතුළත මිනිසුන් 8 ලක්ෂයකට අධික ටුට්සි සහ මධ්‍යස්ථ හුටු ගෝත්‍රිකයන් පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා. කෙසේ නමුත් ලෝකය එකසේ නොපවතී යන්න මෙන්ම යහපත් ආකල්ප තුළින් මිනිසා අඳුරෙන් ආලෝකයට රැගෙන යන්න පසක් කරමින් රුවන්ඩාව යලි නැගිටින්නට වුණා. ඒ වර්ෂ 2000 දී රට නගන වැඩපිළිවෙල වචනයට සීමා නොකළ ශ්‍රේෂ්ඨ ජනනායකයෙකුගේ ආගමනයෙන් එය සිදුවනවා. ඔහු නමින් පෝල් කගාමේ. පෝල් කගාමේ සිය රජය මගින් එදා සිට සිය රට තුළ මුල් බැසගෙන තිබූ ගෝත්‍රවාදී ජාතිවාදී මෙන්ම පටු දේශපාලනික මතවාද බිඳ තමා ජනතාවාදී මෙන්ම මානුෂීය හැඟුමෙන් යුත් ආකල්ප තම ජනතාවගේ හිත්වලට කාවතන්නට වුණා. එමෙන්ම රටේ කිසිවෙක් ගෝත්‍ර හෝ ජාතීන් හෝ නොවන බවත් සියල්ලෝම මිනිස්සුන් වන බවත් එකමුතුව සහ සංහිඳියාව තුළින් නවමු සුබ ගමනක් යා හැකි බවත් ක්‍රියාවෙන්ම පසක් කරන්නට වුණා. රට යළි ගොඩනැගීමේ සෑම ව්‍යාපෘතියකම වැදගත් වැඩකොටස ජනතාවට පැවරූ පෝල් කගාමේ සිය ශ්‍රමයෙන්ම රට ගොඩනගන වැඩපිළිවෙලට සහාය වුණා.
ඇතැම් විට වෙහෙස මහන්සිය නොබලා ජනතාව සමග එකට වැඩ කරමින් නායකයෙකුගේ කාර්යභාරය ඔහු සිදු කළා. නායකයෙක් යනු අනුගාමීන්ට මඟ පෙන්වන හුදු ආටෝපිත චරිතයක් වනවාට වඩා ක්‍රියාවෙන්ම නායකත්වය පෙන්වීම වටින බව පෝල් කගාමේ ලෝකයටම කියා දෙන්නට වුණා. අවිනිශ්චිත අස්ථාවර දේශපාලන නායකත්වයන් තුළ පීඩා විඳින අප්‍රිකානු රටවල් සමූහයක මැද පිහිටන රුවන්ඩාව අවසානයේ සමස්ත අප්‍රිකානු කලාපයේම වේගවත් ආර්ථික වර්ධනයකට මෙන්ම පිරිසිදු හිත් ඇති මිනිසුන්ගෙන්ද සමන්විත රටක් බවට ඉන් අනතුරුව පත්වනවා. අවධානය විදෙස් පුවත් වෙත. මහජන චීනය අන්ත දුගීභාවය තුරන් කරමින් මානව විශ්මයක් නිර්මාණය කළ බව චීනය පවසනවා. චීනයේ බීජින් නුවර පැවති උත්සවයකට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පින් විසින් මෙලෙස චීනීය දරිද්‍රතාව තුරන් කළ බවට ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ සඳහා දායක වූ ප්‍රජානායකින් වෙත සම්මාන පුද කිරීමක්ද ඔහු විසින් එහිදී සිදු කර තිබෙනවා. ලොවන් කිසිදු රටක් මෙතරම් කෙටි කාලයක් තුළදී අන්ත දුගීභාවය තුරන් කිරීමට සමත් නොවූ අතර චීන අත්දැකීම සංවර්ධනය වෙමින් පවත්නා අනිකුත් රටවල් සමග බෙදා ගැනීමට සූදානම් බවයි ජනපති ෂී ජින්පින් සඳහන් කළේ. චීනයේ සියලුම වැසියන් අන්ත දුගීභාවයේ සීමාව වන දිනකට $1.90ක ආදායම් සාමාන්‍ය අභිබවා මේ වන විට $2.30ක අවම දෛනික ආදායමක් ලබනවා. එමෙන්ම චීනය 70 දශකයේ වෙළඳපොළ ප්‍රතිසංස්කරණය හඳුන්වා දීමෙන් පසු මිලියන 800ක ජනතාව අන්ත දුගීභාවයෙන් මුදා ඇති බව ලෝක බැංකුවද පිළිගෙන ඇති කරුණක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර ලෝපුරා කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වන විට 25 ලක්ෂයක් ඉක්මවා තිබෙනවා. 2019 වසරේ දෙසැම්බර් මාසයේ කොවිඩ් වසංගතය ආරම්භ වූ දා පටන් මේ දක්වා සිදු ඇති සමස්ත මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 25,19,328ක් ලෙසයි. කොවිඩ් මරණ වලින් අඩක් පමණ රටවල් 5කින් වාර්තා වීම විශේෂත්වයක්. ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් එනම් 5,20,785ක් වාර්තා වී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයෙන්. එමෙන්ම බ්‍රසීලයෙන් 2,50,000කට වැඩි කොවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර මෙක්සිකෝවෙන් කොවිඩ් මරණ 1,83,692ක්, ඉන්දියාවෙන් කොවිඩ් මරණ 1,56,000ක් සහ බ්‍රිතාන්‍යයෙන් කොවිඩ් මරණ 1,22,070ක් වාර්තා වී තිබෙනවා. එමෙන්ම ලෝපුරා කොවිඩ් ආසාදිතයින් 11,55,50,000කට වැඩි සංඛ්‍යාවක්ද වාර්තා වී තිබෙනවා. මේ අතර ගත වූ පැය 24 තුළ ලොව වැඩිම කොවිඩ් මරණ වාර්තා අමරිකාවෙන්. ඒ අනුව රටින් ගත වූ පැය 24 තුළදී කොවිඩ් මරණ 2,414ක් වාර්තා වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. ඉන් වැඩි සංඛ්‍යාවක් නිව්යෝක්, ටෙක්සාස් සහ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් වාර්තා වන බවද එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. එමෙන්ම ගත වූ පැය 24 තුළදී එරටින් වාර්තා වූ නව ආසාදිතයින් සංඛ්‍යාව 77,377ක්. මේ වන විට රටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2,90,52,262ක්. දිනක සටහන් නිමවන්නට මතෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට පෙබරවාරි 27 වනදා මෙරට සාහිත්‍ය ශේෂ්ත්‍රයට අනුපමේය මෙහෙයක් ඉටු කළ ටී.බී. ඉලංගරත්න මහතා උපත ලබා ඇත්තේ 1913 පෙබරවාරි මාස 27 වන දිනයි. ජනප්‍රියම ළමා නවකතාවක් වන අඹ යහළුවෝ මෙන්ම තිලක සහ තිලකා සහ නෑදෑයෝ වැනි නවකතා රැසක්ද ඔහු විසින් රචනා කර තිබෙනවා. පුවත්පත් මණ්ඩල පනත ක්‍රියාත්මක කිරීම සිදු කර ඇත්තේ 1973 වසරේ පෙබරවාරි මාස 27 වන දිනයි. ඊශ්‍රායලයේ පළමු ජනාධිපතිවරයා ලෙස චයිම් වයිමාස් පත්ව ඇත්තේ 1949 පෙබරවාරි මාස 27 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.